Brought to you by Cambridge English Academy. Cambridge English Word Mission YouTube නාලිකාවෙන් ඔබ සැමට ආයුබෝවන්. We, Cambridge English Word Mission YouTube channel, wish you all long life. ඕ මිත්‍රවරුනි, සහෝදරයනි, සහෝදරයනි, දරුවනි, දෙමව්පියනි. සංනිවේදනයේ ප්‍රධාන මාධ්‍ය භාෂාව බව ඔබ මෙන්ම මාද සුපැහැදිලිව දන්නා කරුණකි. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේදී ඇතිවන ගැටලු විසඳාලීමට, ලීල් කර ගැනීමට අතහිත දෙන්නට අප ආචාර්ය රවීන්ද්‍රනාත් ගුරුතුමා, ලක්ෂ්මන් සිල්වා ගුරුතුමා සහ මා ඔබේ හිතවත් සිංහ සිල්වා අපගේ YouTube නාලිකාවෙන් මෙසේ එක්වනුයේ ලෝකය සාමකාමී පුරවරයක් කිරීමේ සුපිරිසිදු චේතනාව පෙරදරි කරගෙනයි. Dear ladies and gentlemen, students, children, parents, and my dear friends, we, Dr. Ravindranath, teacher Lakshman Silva, and I, your dearest Singer Silva, joined our hands together to help you all to make your learning languages, especially English, a success with a pure mindset of making world a peaceful, better place for you and for me and the entire living race. ප්‍රථමයෙන් ලක්ෂ්මන් සිල්වා ගුරුතුමනි, මෙම අදහසේ නිර්මාතෘ වශයෙන් මෙවන් අදහසක් ඔබගේ සිතට නැගුණේ කුමක් නිසාද කියා දැනගැනීමට මා කැමැතියි. Teacher Lakshman Silva, this is your brainchild. Would you like to tell us what made you to initiate a venture of this nature? ඇත්තම කියනවා නම් මේ ඉංග්‍රීසි නොදන්න කම නිසා අපහසුතාවයට පත්වුණු පුද්ගලයන් අතර මන් තරම් අපහසුවට පත්වුණු පුද්ගලයෙක් ඉන්නවා කියලා මම හිතන්නේ. ඇත්තම මම ගොඩක් උත්සාහ කරා ඉංග්‍රීසි ඉගෙන ගන්න. මගේ දෙමාපියන්ට, මගේ සහෝදරයන්ට, මගේ ගුරුවරුන්ට, මගේ බිරිඳට, මගේ මිතුරු මිතුරියන්ට සහ මගේ දරුවන්ට ස්තුතිවන්ත වෙන්න මම හැමදාමත් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් පවතිනවා. ඒ වගේම දිනෙන් දින ඉංග්‍රීසි ධර්ම වර්ධනය කරගන්න. මගේ මේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ චාරිකාවේදී මට ඉතාමත් වටිනා පුද්ගලයෙක් හම්බ වුණා. මගේ ජීවිතේ වන් පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. නමුත් ඒ අතර වඩාත්ම වටින පුද්ගලයා වශයෙන් මම සලකන්නේ ආචාර්ය රවීන්ද්‍රනාත්. මම පෞද්ගලිකව අදත් දකින්නේ ආචාර්ය රවීන්ද්‍රනාත් කියන්නේ ඇත්තම ඇවිදින විශ්වවිද්‍යාලයක්. මෙතුමාගේ මම ලබාගත් දේවල් තියෙනවා නම් ඒ තාමත් අල්පයක්. ඒ අල්පය මට මහබරක් තරම් විශාල වුණා. මේ සම්පත ශ්‍රී ලංකාවේ ජනතාවට ඒ වගේම ලෝකවාසී සියලු දෙනාටම බෙදා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තමයි මම මේ අදහසට මුල් තැන දුන්නේ. ඇත්තම කුඩා කාලේ ඉඳන් මගේ හිතේ තිබුණු අදහසක් තමයි මේ භාෂාව තුළින් ලෝක සාමය උදා කරගන්න පුළුවන් කියන එක. කොහොම වුණත් කොවිඩ් වලට පිට වෙන්න නැති සමහර විට අද මේ අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා. අපේ තාක්ෂණයේ අඩුපාඩුකම් තිබුණත් ඒවා පස්ස කළා. මෙම කටයුත්ත කිරීමට ඉතාමත් හොඳම කාලය අදයි කියලා මට හිතුණා. ඇත්තම කියනවා නම් ඒක හේතුවක් මෙම අවස්ථාව මේ විදිහට භාවිතා කිරීම. To be quite frank, I had been struggling a lot to learn English. I should be thankful to my parents, my teachers, my colleagues, my friends, my wife and my darling children. They have contributed in different proportions to make my journey of learning English a success. And I'm humbly proud to say that I'm learning English, and I have been learning English. In this journey, I met a very great personality. He is none other than Dr. Ravindranath.
I quote him as a walking university. He's such a vast treasure of knowledge. So I ever dreamt to have this source of knowledge shared with all the others, with the citizens of Sri Lanka and all the people in the world. So that is the very reason why I thought of starting this and why I thought of initiating this. I sincerely hope that you all would benefit from this. Thank you for asking me this question. Thank you very much, sir. Word Mission with people with big visions. එහෙමනම් අපේ සමාරම්භක මාතෘකාව ලෙස අපි තෝරාගත්තා ව්‍යාකරණ. Yes, ladies and gentlemen, our inaugural topic is grammar. May I introduce our co-proprietor and the prime resource person of our channel, Dr. Ravindranath, who possesses vast experience in teaching, including 20 years of lecturing at University of California, USA. Hello, sir. I hope you are doing well. අද සමාජය තුළ තියෙනවා පොදු මතයක් ව්‍යාකරණය නැතුව භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් කියන එක. සමාජයේ නිවැරදි මඟ පෙන්වීමක් වශයෙන් අපි මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට තීරණය කරා. ආචාර්ය රවීන්ද්‍රනාත් ගුරුතුමනි මේ පිළිබඳව ඔබේ ආකල්පය කුමක්ද? ඔව් දැන් භාෂාව කියන්නේ පුළුල් විෂයක්. වරකය ආත්මීය සංකල්පයක්. ඒ කියන්නේ සබ්ජෙක්ටිව් කොන්සෙප්ට් එක. ඒ කියන්නේ විවිධ අර්ථ ඇතුව නිර්වචනය කරන්න පුළුවන්. භාෂාව කියන්නේ මෙහෙමයි කියලා එක එක්කිනාට එක එක අදහස් දෙන්න පුළුවන්. බඳු ඒවට අපි කියනවා ආත්මීය සංකල්ප හේවත් ආත්මීය නිර්වචන කියලා. භාෂාව කියන්නේ බඳු දෙයක්. හැබැයි මේ භාෂාවට අපි පොදුවේ ගන්නේ ආසන්න පරිවර්තනය. ආසන්න නිර්වචනය. එතනදී අපි කියනවා මේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යය. එහෙම තමයි දැන් විශ්වවිද්‍යාලවල භාෂාව උගන්වන්නේ. ජනසන්නිවේදන මාධ්‍යයේදී භාෂාව නිර්වචනය කරන්නේ මේ විදිහට. එතකොට මේ භාෂාව තුළ තිබෙන සම්ප්‍රදායක්. ඒ සම්ප්‍රදාය කියලා කියන්නේ පිළිගැනීම. පොදු පිළිගැනීම. දැන් අපි ගමු භාෂාවේ පළමු අවස්ථාව මොකක්ද? වචන. ඒ කියන්නේ vocabulary. ඒ vocabulary කියනකොට ඒ වචන වලට තියෙන අර්ථය තියෙන පොදු පිළිගැනීම. දැන් අපි කියනවා ගස. ඒ ගස කියන එකට හැමෝම ගස කියන නිසායි අපි ගස කියන්නේ. පොත, පත, මාවත මේ හැම දෙයකම තිබෙන්නේ පොදු පිළිගැනීම. ඒ පොදු පිළිගැනීම කියනවත් එක්කම මතුවෙනවා සම්ප්‍රදාය. සම්ප්‍රදාය කියන්නේ රීතිය. පිළිගත් රීතියට තමයි සම්ප්‍රදාය. රීතිය කියන්නේ නීතිය. නීතිය කියන්නේ භාෂාවේ නීතිය. එහෙනම් ඒක ව්‍යාකරණය. එහෙනම් පැහැදිලි වෙන්නේ මොකද්ද? නීතියක් නැතුව භාෂාවක් නැහැ. ඒ භාෂාව තුළ නීතියක් තිබෙනවා කියන්නේ. ඒක ඒ දෙකේ අන්තර්ගතයක්. එතකොට දැන් අපි කිව්වොත් හාල් නැතුව බත් කන්න පුළුවන් කියලා. මිනිස්සු hina වෙනවනේ. ඒ වගේ තමයි ව්‍යාකරණ නැතුව භාෂාවක් ඉගෙන ගැනීම. දැන් මේ භාෂාවේ පළවෙනි මේකකයේ වචන කියලා මම කිව්වනේ. දැන් අපි අලුතෙන් භාෂාවක් ඉගෙන ගන්නවා. අපි තුමු විදේශිකයෙක් සිංහල ඉගෙන ගන්නවා කියලා. අපි ඉස්ලාමයට කියලා දෙනවා සුබ උදෑසනක්. මව, පියා, සහෝදරයා, සහෝදරී. මේවයි තේරුම් තියෙනවා. ඒ වගේම මවට, පියාට, මවගේ, පියාගේ, මවගෙන්, පියාගෙන් මේවත් ඉගෙන ගන්න ඕනේ. නැත්නම් අපිට අම්මගෙන් ඉල්ලගත්තා. අම්මගේ ආදරය. එහෙම කියන්න බෑ අපිට. ඒ අග නැත්තම්. මේකට කියනවා මේ ශබ්දය හා ශබ්දාන්තය කියලා. ඒතකොට එතන තියෙන නීතියක්. එතන තියෙන රීතියක්. මොකද ගේ කියලා આવත් එක තේරුමක්, තයන්න આવත් තව තේරුමක්. ඒතකොට එකක් අර ෂට්ටි විභක්තිය, අනිත් එක අර චතුර්ථ විභක්තිය. නැත්නම් සබද විභක්තිය සහ අදර විභක්තිය කියන ඒ සබද විභක්තිය කියන විභක්තිය. ඉතින් මේ අර්ථවල තේරුම වෙනස් වෙනවා. එතකොට මේ වචන වල තියෙන තේරුම. මව කියන්නේ කවුද? පියා කියන්නේ. එතකොට ඒකත් පිළිගනුම. මම අර කලින් කිව්වා වගේ ගස කියන එක ගහකට ඔබත් පිළිගන්න ඕනේ මමත් පිළිගන්න ඕනේ. පොදු පිළිගැනීමක් තියෙන්න ඕනේ. අර අපි සියල්ලම පාරේ දකුණෙන් යන්න ඕනේ කිව්වා වගේ. පොදුවේ යන්න ඕනේ දකුණේ. ඒ වගේ ඒක තමයි පිළිවෙලුම. ඒතකොට මේ සම්ප්‍රදායට තමයි රීතිය කියලා කියන්නේ. ඒකට මම නැවත වතාවක් කියන්නේ ඒක තමයි ග්‍රැමර් කියලා කියන්නේ.
ඊළඟට භාෂාවේ තිබෙනවා පළවෙනිම තිබෙනවා ශබ්ද, ශබ්දාන්ත, ඊට පස්සේ තේරුම. මේව පිළිවෙලකට යොදන්න ඕනේ. අනේ පිළිවෙලට කියන්නේ ඒ පිළිවෙලට අපි කියන්නේ රීතිය. එතකොට භාෂාව යන රීතිය. ඒ අනුව ව්‍යාකරණයෙන් තොරව භාෂාවක් නැත. ව්‍යාකරණයෙන් තොරව පුහුණුවක්ද නැත. ඊළඟට ඒකම අපි කියන්න ඕන දැන් ඒ සම්ප්‍රදාය, ඒ රීතිය, ඒ නීතිය එකතු වෙලා තමයි මේ භාෂාව නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක. ඒ පොදු පිළිගැනුම නැත්නම් අපිට භාෂාව හෝමාරු මාධ්‍යයක් ලෙස පිළිගන්න බෑ. ඕනෑම හෝමාරු මාධ්‍යයක්. මම රුපියල් 5 පිළිගන්න, ඔබත් එක රුපියල් 5 කියලා පිළිගන්න ඕනේ. මේ සම්ප්‍රදායට තමයි නීතිය කියලා කියන්නේ. ඒ නිසා භාෂා අධ්‍යයනය කරන අය ඉංග්‍රීසි විතරක් නෙවෙයි, සිංහල, දෙමළ ඕනම භාෂාවක්. අවම වශයෙන් සයින් ලැන්ග්වේජ්, සංඥා භාෂාව. ඒ කියන්නේ ආබාධිත දරුවන්ගේ භාෂාව. ඒට පවා නීතියක් තියෙනවා. එහෙමනම් කතා කරන භාෂාවකට නීතියක් නැහැ කියන එක එක්තරා ආකාරයක හාස්‍යජනක ප්‍රකාශයක්. ඒ නිසා මා හිතනවා මගේ පිළිතුර දැනට ප්‍රමාණවත්යි. බොහොමත්ම ස්තුතියි ගුරුතුමනි. ඔබගේ සවිස්තරාත්මක පැහැදිලි කිරීමට මා හිතනවා අපගේ නරඹන්නන් සියලු දෙනාටත් ඒ සුපැහැදිලි කියා. Well, as most of our viewers are interested in listening to your explanation in English as well, may I ask you the question in English too? Dr. Ravindranath, when learning a language is concerned, it has been a controversial idea whether you should learn grammar or not. Would you like to brief us how you look at this problem? Right. So now we are talking about language as a concept, the whole. Well, when you say language, it's a subjective concept. That means it has many definitions, or it can be defined in any manner that the person who talks about wishes to explain that. So basically, there are two close meanings to the word language. One is that language means it's a medium of expression, So we use it to put across our ideas and to talk about our history, our philosophy, our geography, our politics, our economics, our thoughts, our beliefs, our concepts, and so on. A list never ending. You name it, we can do it. Then there is tradition and acceptance. We have to agree. Now say, for example, if my adults call a concept or a phenomenon a tree, then the same concept I call tree. Then my followers, our next generation, also will follow and say that it is a tree. This is what you call the acceptance. Then I want to say, when you learn a language, what is the first thing we learn? Words. Father, mother, brother, religion, culture, and so on. Then we have to know the sounds, how they are pronounced. Then we should know the sound endings. Culture, cultured, cultures, culturing, and cultural, culturally. So that is also vocabulary. They are also part of vocabulary. Simply because you know culture, you cannot use it in a sentence. You can only use it in one sentence. That is their culture. But what about culturally? What about blood culture? What about agriculture? So they are like, that's a combined word, but I'm saying that a development. So there are so many words to learn. So we have to know words, that is vocabulary, and sounds. Then we have to know the sound endings. Cultures, cultural, culturally, and so on. Then we have to know the meanings. Words that you know without their meanings is useless because you cannot use it. It's like a penny in the till. You cannot use it. So
Then you have to know the meanings, then you have to put them in an order. So now there are words, vocabulary, and they are sounds. There are sound endings, and they have meanings, and they have an order. So all these aspects are grammar. This is what we call in higher studies, in linguistics, in the universities. Those who say that grammar is not needed, they have to go to a university and take this course, linguistics. Kelaniya University offers a wonderful course. They have to take that course, and they would know these are phonology, phonological terms, phonology, phonemes, allomorphs, morphs, morphemes, morphology, and semantics, and lexicons, that is words. And then the usage is in order, syntax. These subjects would not occur if grammar is not needed. Long years ago, we would have said, jolly well, no need grammar. We'll just utter whatever we want to. Where there won't be expression, there won't be literature, there won't be philosophy, there won't be economics, nothing. So the difference between just animals and mankind is dharmo hitesha madhiko vishesho dharmene hena pashubit samana. So when there is no rule, there's no doctrine, there's no regulation, pashubit samana, there's no a difference between the human world and the animal world. So I would say that there's no language without grammar. There's no English practice with grammar or without grammar. They are both wrong. English with grammar, that's wrong. English without grammar, or English practice without grammar, that is also wrong. Because grammar is embedded in the use of language and in the medium of expression, and it's part and parcel of the language. So I hope that I gave you a comprehensive answer. Thank you for the opportunity. Thank you so much for your inspiring answer, sir. That was really insightful. Welcome. So let me direct my next question to Mr. Lakshman Silva. Lakshman Silva ගුරුතුමනි, ව්‍යාකරණය ගැන කතා කිරීමේදී බොහෝ දෙනා තුල හුඹස් බියක් තියෙනවා. ඔබත් ඒක අද්දුටු ඇත. මේ ගැන ඔබ හිතන ආකාරය කෙටියෙන් කිව්වොත්? ඉස්සෙල්ලා මම කැමති මතක් කරන්න මොකක්ද මේ බියක් කියන්නේ. බිය කියන එක ඇති වෙන්නේ බොහෝ දුරට අපි යමක් දන්නේ නැති නිසා. අපි යක්කු ගැන බය වෙනවා. කරුවල ගැන බය වෙනවා. සමහර ලෙඩ දුක් ගැන බය වෙනවා. මේ ප්‍රධානම හේතුව තමයි අපි ඒ ගැන හරියට අවබෝධයක් නැහැ. ව්‍යාකරණය ගැන කතා කරනකොට මට කියන්න තියෙන්නේ ඒක. අපි හරියට හඳුනාගත්තේ නැත්නම් මොකද්ද මේ ව්‍යාකරණය කියන්නේ කියලා අපිට භීතියක් ඇති වෙන එක ස්වභාවික දෙයක්. ආචාර්ය රවීන්ද්‍රනාත් තුමා කිව්වා වගේ ව්‍යාකරණය කියන්නේ නීති සහ රීති සමුදායක් භාෂාව හසුරුවන. මේ නීති රීති ටික අපි හඳුනාගත්තාම භාෂාවක් ඉගෙන ගැනීමේදී තිබිය යුතු ආත්ම විශ්වාසය කියන එක අපිට එනවා. ඒතර අපිට පුළුවන් වෙනවා භාෂාව ඉතාමත් චතුරව හසුරවන්න. භාෂාව චතුරව හසුරවන්න තියෙන ආත්ම විශ්වාසය ඇති වෙන්නේ ව්‍යාකරණය කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන ඒක භාවිත කරනවා. එහෙමනම් ව්‍යාකරණය ඉගෙන ගන්න එක මම හිතන්නේ බයකට කාරණයක්. ඒක අපිට ආශිර්වාදයක්. ඒක අපිට ආත්ම ශක්තියක් දෙන භාෂාව චතුර ලෙස භාවිත කරන්න. ලියන්න, කතා කරන්න. ඒ වගේම නිවැරදිව අහුම්කන් දී තේරුම් ගන්නත් අපිට මේ භාෂාවේ ව්‍යාකරණ පද්ධතිය ඉතාමත් වැදගත්. ඒකෙන්ද මම හිතන්නේ ව්‍යාකරණය ගැන බිය යුතු නෑ. ව්‍යාකරණය කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනාගත්තොත්, එයා අවබෝධ කරගත්තොත් ඒක අපිට භාෂාව ප්‍රගුණ කර ගැනීමට ආශිර්වාදයක් වෙනවා. බොහොමත්ම ස්තුතියි. මම හිතනවා මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියා. අපහාරන්දී බැඳී සිටින සියලු දෙනාත් එසේම සිතනවා ඇති. So Mr. Lakshman Silva, can I ask the same question in English as well, sir? So many people seem afraid of grammar. Isn't that so?
So, what do you think the reason for this is? Well, so we got to first understand why people are afraid. So, what do you mean by fear? When you say fear, people have fear on several things. People are afraid of devils. People are afraid of darkness. So people get afraid when they do not understand what the reality is. So I think it is same with grammar as well. When you do not understand what grammar really means, then you become afraid. I think this is what matters with grammar for many people. But once you understand what grammar is, as Dr. Ravindranath well said, grammar is a set of rules and regulation which governs a language. So if we can understand these rules and regulation, I think it is very easy for us to use the language very fluently and with lots of confidence. And now for an example, if you take 1 plus 2, you know the answer is 3. And when we know it is 3 exactly, we can use it anywhere we happen to be. We can tell that to anybody that we come across because we are confident that it is correct. So when we use the language, if we know that it is correct, what we say is correct, what we read is correct, and what we write is correct, and what we listen to that we understand correctly, we develop confidence. So when we have confidence, and it is easy for us to use the language. So actually, when we think of grammar, there is nothing to be afraid, and it helps us to develop our confidence and use the language very fluently with confidence. So I think learning grammar cannot be separated from a language, as it was said by Dr. Ravindranath. So we got to understand these are one thing. Therefore, it is a blessing learning grammar. Thank you so much for that wonderful answer as well, sir. That was really insightful. දැන් අපිට තේරෙනවා ඇති භාෂාව සහ ව්‍යාකරණය දෙකක් නොව එකක් බව. එම නිසා විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව දියුණු කර ගැනීමට ඔබ ඉදිරිපත් කරන විශේෂ යෝජනා තිබෙනවද ආචාර්ය රවින්ද්‍රනාත් ගුරුතුමනි? පොදුවේ ගත් විට පුද්ගලිකව මා විශ්වාස කරන්නේ 1975 වර්ෂයේදී මා උසස් පෙළ ප්‍රවේශය ගන්නවත් සමගම වගු ක්‍රමයක් නිර්මාණය කළා. වගු 6ක්. මේ වගු 6 ලබා දීම. දැන් වගු දෙකක් සමාජගත වෙලා තිබෙනවා. ඕවා ඒ අනුකරණය කරලා පිටපත් කරලා තිබෙනවා, කොපි කරලා තිබෙනවා, ඩුප්ලිකේට් කරලා තිබෙනවා. ඒක දැන් සමාජගත වෙලා. ඒ තුලින් සමස්ත භාෂාව දරුවන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි පුළුවන් තරම් කතා කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ Zoom තාක්ෂණය ඔස්සේ මේ රටේ ශිෂ්‍යයන් සමග සම්බන්ධ වෙන්න උත්සාහ කරමින් සිටින්නේ. මේ භාවිතය තුළ අපිට මේ ප්‍රශ්නේ විසඳුමක් සොයන්න පුළුවන්. මා හිතනවා මගේ පිළිතුර සම්පූර්ණයි කියලා. බොහොම ස්තුතියි ගුරුතුමනි. But I would like to ask the same question in English as well, sir. So it is crystal clear that the language and the grammar are inseparable. So what would you suggest to improve the language of English, Dr. Ravindranath? Yeah, my personal view is the language, its command, usage, reading, writing ability, and fluency in oratory. For all these, I developed 6 diagrams in the year 1975. And I'm for the first time of its kind, gave a translation to all these structures. Sinhala, Tamil, and now it's translated into 14 other languages. So my belief is that to understand of all these 6 diagrams, there are 40 structures, at least 16 structures the students should understand to talk. Number 1, all these simple structures. Then
the using, the usage. Because without using, you won't get that reluctance or hesitation out of your mind. So you have to use. And finally, the point that I want to add is there's no language without grammar, and there's no practice with grammar or without grammar. Either way, the moment you say English with grammar, that's wrong. English without grammar, that is wrong too. All right? Thank you so much for the opportunity. The pleasure is actually mine, sir. Thank you so much for your inspiring words. I really appreciate you and Mr. Lakshman Silva for sharing your valuable thoughts with us. I strongly believe what you two shared, and I hope that made a positive impact on our audience too. So, dear everyone, thank you for being with us. Hope to see you all in the next episode with another bunch of inspiring and valuable words. Until then, goodbye, stay safe.